तो देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अचिंतितंपि भवति चिंतितंपि विनश्यति। श्रद्धावंत पिंवतुनि पिंवतियनि बोसත් දරුවනි මේ සූදානම අද බෞද්ධ රූපවාහිනිය තුලින් ලෝකෙටම බණ ටිකක් බෙදලා දෙන්න. ඒ සඳහා දායකත්වය තලපත්පිටිය නුගේගොඩ පදිංචි දොරැල්ලේ කන්නංගර විද්‍යාලයේ ආචාර්ය අශෝකා කොඩිපිල්ලි මහත්මිය ඇතුළු දියණියන්ලා දෙන්නත් එකම පුතත් අද මේ පින්කමේ දායකත්වයේ දරන්නේ. මීට වසරකට පෙර පරලෝසපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත රත්නතිලක මහත්මයාට පින් අනුමෝදන් කරා. පින්වත්නි බුදුහාමුදුරු දේශනා කරනවා මේ ලෝකේ අපි කල්පනා කරන ප්‍රාර්ථනා කරන ඊතන පතන සියල්ලම ඉෂ්ට වෙන්නේ නැහැ. අපි කොච්චරනම් පින්කම් කර මොන දේවල් ඉල්ලනවද? සති ගණන් බෝධි පූජා පඳුරු බඳිනවා. ඔය දැන් රන් වැටේ ඊටම් පඳුරු බඳලා තියෙන්නේ. මම දන්නේ අපේ පන්සලේ බෝධිය උඩ කොහොම නැගලා බඳිනවද කියලා ඔක්කොම කාසි බඳලා අර උඩ කොයි හරි බඳින්න කාසියක් තියලා මොනවාරි ඉල්ලනවා ප්‍රාර්ථනා කරන අචින්තිතම්පි භවති. නමුත් අපි හිතන්නේ තියව තමයි ඉෂ්ට සිද්ධ වෙන්නේ. දැන් මේ තාත්තා කොච්චර ඉක්මනට අපිව දාලා යයි කියලා දරුවෝ තුන්දෙනා හිතුවේ නෑනේ. තාත්තට තිබුණා බලාපොරොත්තු දූල දෙන්නගේ කටයුතු කරන්න, පුතාගේ කටයුතු කරන්න, අම්මා එක්ක ප්ලෑන් ගාලා ඉන්න ඇත්තේ. නමුත් ඒව ඉෂ්ට වුණේ නැහැ. ඒව එයින් පිටින් කඩාගෙන වැටුණා. මේකදී බුදුහාමුදුරු විශේෂයෙන් අපිට දේශනා කළා නිතර සිතන්න කියලා මේම කරුණු ටිකක්. එකක් තමයි අපි කොච්චර ප්‍රාර්ථනා කළත් වයසට යන්න එපා. මේ රූපය හැමදාම බෝල ගෙඩිය වගේ ලස්සනටම තියෙන්න ඕන. තියෙයිද? තියෙන්නේ. දැන් මේට අවුරුදු 10කට පාරකට කලින් අපිව දැක්ක අය දැන් ආන මොකද ආඳුනේ කෙට්ටු වෙලා. ඉතින් හැමදාම ඉන්න පුළුවන් දෙක විදියට. එක විදියට ඉන්න බෑ. වෙනස් වෙන ලෝකෙක ඉන්නේ. එතකොට අපි කොච්චර නාකි වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළත් අපි නාකි වෙනවා. ඊළඟට ලෙඩ වෙන්න එපා. මොනතරම් ලෙඩ වෙන්න එපා නිරෝගී වේවා සුවපත් වේවා කිය භාවනා කළත් අපි ලෙඩ වෙනවා. විවිධ ආබාධ එක જાති එකම ලෙඩක් නෙමෙයි විවිධ දැන් බලන කොරෝනා දැන් තුන්වෙනි රැල්ල එක පාට වැටිලා මැරෙනවා කිව්වොත් විශාලා මානුවර ඕකනේ උනේ. ඉන්දියාවේ විශාලා මානුවර වෙච්ච දේ දැන් පේන්න තියෙනවා අපිට. එදා බුද්ධ කාලේ වෙච්ච දෙයක්. දැන් ඊට කලින් සුනාමි ආවකොම මූද ගැලුවකොම ගණන් ගත්තේ නේද බොරු කතා. දැක්කේ සුනාමි ආවේ. විශාලා මානුවර තිබුණේ තෝක තමයි. ඇදගෙන වැටුණා මැරුණා. උස්සන් යන්න අනික් අයට පණ නැහැ. ඒ නිසා තැන් වල මලමිනි කුණු වුණා. ඒ වලින් ඇති වෙච්ච විෂ බීජ නිසා තව ලෙඩ වැඩි වුණා. ඒකනේ දැන් මුළු ලෝකෙම නහය වන්න පටන් ගත්තා. මුළු ලෝකෙම දැන් ගෙදරින් එළියට ගියත් ගෙදර හිටියත් අංක 1 මාස 1
දැන් ඒක තමයි ප්‍රධාන වැඳුමුනේ අපිට. එතකොට ලෙඩ වෙන්න එපා කියලා කොච්චර ප්‍රාර්ථනා කළත් ලෙඩ වෙනවා. තුන්වෙනි එක මැරෙන්න එපා. මම දීර්ඝ කාලයක් ඉන්න ඕන චිර ජීවනයේ ලැබේවා කියලා කොච්චර ප්‍රාර්ථනා කළත් නාර පිපිරෙන්න පුළුවන්. උස්ම ඉර වෙන්න පුළුවන්. පුංචි දෙයකින් මැරිච්ච තැන් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ බලාපොරොත්තු වැඩි ඇති කරගන්න හොඳ නෑ අපි. ඒ සියල්ල తాවකාලිකයි. ලෝකේ ආගම් 400 ගණක් තියෙනවා. සෑම ආගමකම මැරෙන්න බයයි. දැන් සමහර රටවල් වල මැරෙනවකෝ දානවා. ඒ වචනෙට කැමතිත් නෑ. අපේ තින්නේ මැරෙනවකෝ වපිය කට කියන්නේ කැඩිච්ච කතා කියන්නේ පාගන්නේ. නමුත් මැරෙනවා කියන එක නිතර සිතේ තියෙන්න ඕනේ. මරණං නියතං. මැරෙනවා. ඉපදුනේ මොකටද මැරෙන්නේ? මරණය කරා යන ගමනේදී බුදුවරු දේශනා කළේ එකතු කරන්න නෙමෙයි අඩු කරන්න. එකතු වෙච්ච තරමට තමයි මේ වේදනාව තියෙන්නේ. අඩු කරපු තරමට සැපයි. අඩු වෙච්ච තරමටයි සනීපේ තියෙන්නේ. ඒ නිසා මිනිස්සු එක බැඳිලා අඬනවා. මිනිස්සු එක බැඳිලා. සුඛිනෝ වතයේ අකිංචනා. අකිංචනා කියන්නේ බැඳීම නැත්තම් සුඛී සැපයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කිසි බැඳීමක් නැහැ. උන්වහන්සේලා ගාක් යට ගලක් යට කැලි කොයි හරි සැනසෙල්ලෙන් හිටිය අනේ සැපයි කියන්නේ ගියා. කොට්ටෙකුත් නැහැ මෙට්ටෙකුත් නැහැ දෙපඩ සිවුර ඔළුවේ තියාගෙන සතපුණා. සැපයි. බැඳිලා නැහැ. එතකොට සුඛිනෝ වතයේ අකිංචන වේද ගුණෝ විජාන අකිංචන සකිංචන. සකිංචන කියන්නේ බැඳුනම. දෙන්නේ ආදරයක් ඇති කරගත්තොත් පුදුම විදියේ වැළපිල්ලක් තියෙනවා. ඒකනේ කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බයං. ප්‍රේමයේ ආදරේ මගේ කම ඇති වුණාම කරුණු දෙකක් එනවා. දුකයි බයයි. බය මොකද මාව දාලයයි. මට නැති වෙයි. ඒ බය හැමතිස්සෙම වැඩ කරනවා. අනික් එක මොකක් හරි විපතක් වුණාම වැළපිල්ල. වැළපෙන එක තමයි බැඳිච්ච තැන තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕන අෂ්ටලෝක ධර්ම කියන්නේ ඕකට. ලැබෙනකොට සතුටු වෙනවා නොලැබෙනකොට අඬනවා. ඒ නෙමෙයි ලැබුණත් නොලැබුණත් තරහාදිය වගේ ඉන්න පුළුවන්. දැන් මේ මාත්‍යා මේ නෝනට ලැබෙනකොට ලොකු ලාභයක්. ඒ ලාභය දවසේ මගුල් කසාද බඳ ඇඬුවේ නැහැ. හරි සතුටුයි. ඔන්න ලැබෙනකොට සතුටු වුණා. මාත්‍යා ඉතින් හිටියා දැන් ඇති යන්න කියලා එළෙව්වේ නැහනේ. අපිත් එක්ක හිටියා ඇති යන්න දැන් මැරිලා යන්න කිව්වේ නැහැ. කියා. එතකොට ආනන්ද පටන් ගන්නවා. ඇයි ලැබෙනකොට තිබිච්ච සිතම නැති වෙනකොට තියාගන්න පුළුවන් නම් එයා උසස් මනසක් තියෙන කෙනෙක්. එයා භාවනා කරන කෙනෙක්. සිත වඩන කෙනෙක්. මොකද එයා මේ ලෝකේ தත්ත්වය දන්නවා. මොකද්ද මේ ලෝකේ තියෙන්නේ? ඇති වෙනවා නැති වෙනකම් පවතිනවා. පවතින්නේ නිකම්ද නෙමෙයි වෙනස් වෙවි පවතිනවා. ඕනම දෙයක් පණ ඇති පණ නැති සෑම දෙයක්ම මේ ලෝකේ පණ නැතිව නිෂ්පාදනය කරනවා. පණ ඇතිව ඉපදෙනවා. නිකම්ම ඉපදිච්ච දවසට ඒම තියන්නේ නැහැ වෙනස් වෙනවා. වෙනස් වෙවි කවදාරි දවසක නැති වෙලා යනවා. උපාද තිටි බංග කියන එකට. වෙනස් වෙනද අපි ඔක්කොම එමනේ. මව කුසේ ඉඳලා එළියට ආපු අපි නෙමෙයි ඔක්කොම අල්ල. දැන් අපි වෙනස් වෙලා නැද්ද? ඉපදුණා දැන් කොච්චර වෙනස් වෙලාද? තව අවුරුදු 20ක් විතර ඉන්නවා කියමුකෝ. ඒක තවත් වෙනස් වෙන්නේ කොණ්ඩේ සුදු වෙලා නාකි වෙලා කුදු ගැයිලා අන්තිමට කියනවා මලා කියලා. ඔන්න විනාශ වුණා. මේක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒකට තමයි විදර්ශනා කියලා කියන්නේ.
ඔය විදර්ශනා කියලා දුවන්නේ භාවනා කරන්න. විදර්ශනා භාවනාව කියලා කියන්නේ ඇත්ත ඇතිසැටිය දැකීමේ නුවණ. ඇතිසැටියෙන් දකින්න ඕන. ඇත්ත මේ ලෝකේ තියෙන සත්‍යතාවය නුවණින් දකින්න එක. ඒක තමයි කරණීය සූත්‍රයේ අන්තිමට කියන්නේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නු කාමේසු විනය්‍යගේදං නහි ජාතු ගබ්බ සෙය්‍යං. දිට්ඨිංච කිව්ව එකයි දෘෂ්ටිය. හොඳ සීලයක පිටල ඇති වෙන එක නැති වෙන එක වෙනස් වෙන එක දකින්නවා නම් එයා ඒ නිසා කරගත්ත දක්ෂතාවයක දැකීමේ දක්ෂතාවය නිසා නයි ජාතු ගබ්බ සෙය්‍යං. ආයි ගර්භාෂයක නිදන්නේ. ගර්භාෂයක් ඇතුළට එන්නේ නැහැ කියන්නේ නිවන්. මේ ජරමර කරදර ඔක්කොම තියෙන ගර්භාෂයකට ආපු නිසානේ. නයි ජාතු ගබ්බ සෙය්‍යං. සෙය්‍ය කියන්නේ නිදා ගන්නවා කියන එක. ගර්භාෂයක නිදන් නැති මට්ටමට එනවා හරියට දැක්කොත්. ඒමනම් නිතරම නුවණ මේවලා සීකල්පනාවෙන් සම්මා සති සම්මා සමාධි කියලා කියන්නේ. හොඳ සීය. යමක් වුණාම ඒකේ හරියට බලන්න හේතුඵලවාදී. සීකල්පනාව. හොඳ සීකල්පනාව. අබින්නම් පච්ච වෙක්කි තබ්බං. අබින්නම් කියන්නේ ගැඹුරින්. අභිධර්ම කියන්නේ. අභිධර්ම කියන්නේ ගැඹුරු ධර්ම. ඒතකොට යමක් දකින්න ඕනේ ගැඹුරින්. හොඳ සීකල්පනාවෙන් ඇත්ත ඇත්ත සැටි දකින්න ඕන. එහෙම දකින්නකොට තමයි කල්පනාව සම්මා සංකප්ප. සම්මා දෘෂ්ටියෙන් තමයි කල්පනා වෙන්නේ සම්මා සංකප්ප. සම්මා සංකප්ප එනකොට එයාගේ සිතවිලි නිතරම ඇත්ත ඇත්ත සැටියෙන් දකින්න සිතවිලි එන්නේ. එයා රැවටෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. එයා දන්නවා ඕනම ලස්සන දෙයක් දැක්කම එයා ඒකට ඇලෙන්නේ නැහැ. බුදුහාඳුරු කොතනකවත් කියලා නැහැ පින්වතුනි රූප බලන්න එපා කියලා. ඇස් පේනවා නම් රූප තියෙනවා නම් පේනවා. බලන්න. බලපොදේ එතන තියලා යන්න ඕන. බලපොදේ තියලා යන්න ඕන. දැන් මේ ළඟදී කසාද බැඳපු ජෝඩුවක්. තාම දරුවෝ නැහැ. තාම බැඳලා අවුරුද්දක් නැහැ. ටිකක් සල්ලි පණන් තියෙන අය. ඒ තරුණ දරුවෝ පිරිමි ළමයට දැන්ට මෙපා වෙලා. මේ අවුරුද්දක් නැහැ. ලොකුවට වෙඩින් එකක් ගත්තේ. අර හෙලිකොප්ටරේම ගිහිලා වෙඩින් ෆොටෝ ගත්තේ. දැන් ඊපේ අවුරුදු කාලේ ආවනේ. අවුරුදු කාලේ මේ කොල්ලා මට ඇවිල්ලා කියනවා බලන්න ආදුනේ. උදේ 9ටලු ගෙදරින් ගියේ රෙදි ගන්න. උදේ 9ට. එයාගේ ඉස්කෝලේ යන කාලේට යාළුවෝ දෙන්නෙකුට එන්න කිව්වලු. කෙල්ලෝ දෙන්නෙක්. උදේ 9ට රෙදි ගන්න අර කඩයක් ඇතුම නම කියන්නේ ඒකේ අස්සට ගියාම රෑ 8:00 එළියට ආවේ. රෑ 8:00යි. දවල් කාලත් නැහැ. පාරේ කාර් එක තියන්න ඉන්න බෑ පොලිසිය කියලා. පස්සරයක් ගියා කෝ ඇතුළට මුං ඔයාලට. තෝරනවා අන්තිමට පොඩි බෑග් දෙකක් උඩ අරන් ආවේ. කාර් එකේ තෙල් ටික ඔක්කොම ඉවරයි නිකන් රවුල් දාලා. අය ඉන්නපේ අලුතනේ බැන්දේ දාලා යන්නත් බෑ. අවුරුදු 10ක් විතර යනවා වරෙන් යන්න මං යන්න කියලා යන්න තිබුණා. මේක අලුත් නේ. දාලා යන්න බෑ ප්‍රශ්න. කලකිරෙනවා. මොකද්ද මේ ජීවිතේ? ඒ තරුණ පිරිමි ළමයා අරන් තියෙන පේමන්ට් එකෙන් කොට කලිකම් දෙකක්. අවබෝධය ඇති කර ගන්න ඕනේ ශෝභන නෙමේ ජීවිතේ. අද ඇදෙන පරපුරට අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. අද වෙනම අමුතු ලෝකයක් සකස් වෙලා තියෙන්නේ. අපේ තිබිච්ච අර පැරණි ගති සිරිත් විරිත් මේව ගණන් ගන්න නැති මට්ටමකට ආවා. ඒ නිසා තමයි වෙනසෙන්නේ. වැඩිහිට ගෞරවයක්. ඇත්ත ඇති සැටියෙන් දකින්න නම් නාකියාව මොන වගේ දන්නවද? දේව දූතයෝ. අපි දේව දූතයෝ කියලා හිතන්නේ අර දේව දුවලා වගේ ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ දාලා නාකියාය. දැක්කම කල්පනා කරන්න ඕනේ දර්ශනයක් කරන මමත් මෙහෙම වෙයිනේ. මේගොල්ලෝ පීට අවුරුදු 30කට 40කට 50කට කලින් අපි වාගේ ඉඳ ඇතිනේ.
ඒ අයට කොහොදයි මේ දවස්වල මේ කාන්තාව මේ අම්මයි දුවයි අර 100 කෙනෙකුට ගන්න. දැන් දුවටයි ඒ අම්මට ඒ පාරේ යන්න පුළුවන්. එද්දස් එකක් කිව්වා නම්බරේ කිව්වා ගෙදර. ජනමාධ්‍යයෙන්. දැන් මේ පාරේ යන්න පුළුවන්. ගේ විකුණලා යන්නයි වෙන්නේ. ගේ විකුණලා යන විදිය වැඩක් කරගත්තේ. තමන්ගේ ගුණේ තමන් නසා ගත්තා. ඔය තියෙන අංගුත්තර කත කියලා සූත්‍රයත් මුල කපා ගන්නවා තමන්ම තමන්ගේ මුල නසා ගන්නවා. ගාපු ගෑලි කොස්සේ ඉදෙලෙනුයි කුඩේනුයි අර වයසක මිනිහෙකුට. කොච්චර වැරදිද බලන්න. බැලිනම් බණ කියන රටක්. බණ කියන රට සිංහල කාන්තාව. ඒකයි අපිට දුක. සිංහල කුල කුමරිය කුල කාන්තාව කියන අයයි මේව කරන්නේ. ඉතින් මොකටද බණ කියලා? ඇයි දර්ශනයක් නැහැ. දර්ශනේ නැතුණා මරියන දර්ශනේ කියන්නේ දැක්ම. අර වයසක අය පේන්නේ දේව දූතයෝ අපිට පාඩමක් කියන්නේ බලපල්ලා. උඹලා වගේ තමයි අපිටත් ඒ කාලයක් තිබුණා කළු ගල් කෑවා දිරෝණ කාලයක්. දැන් බලපන් වෙච්ච දේ. සරම වටනම සරම උස්ස ගන්න බෑ. උඹලටත් ඕක වෙයි. වෙනවා. ඒ නිසා පුළුවන් කාලේ වැඩ කරගන්න. අපි වගේ නාකි වෙනකම් බලන් ඉන්න එපා. පුළුවන් කාලේ සිල් ගන්න. පුළුවන් කාලේ ගෙදර දැන් මේ පන්සල් යන්න ඕනේ. දැන් මේ ආයි ඔක්කොම වාණ්ඩනේ යන්නේ. දැන් ලබන පොයේ ඔක්කොම තානම්. ගෙදර ඉඳගෙන උදේට සිල් ගන්න පුළුවන්. ඇයි පන්සල් ගියාම ලෝකෙ නැතිව පේනවා කේන්ති යනවා. සිල් ගන්න ගිහලා සමහරු සිල් ගන්නව නෙමෙයි පව් පුරවගෙන ඉන්නේ. අනුන් පද කියනවා අනුන්ගේ පිගන්න බලව කඩකොට. සිත සනසිලා නැහැ. එතනත් සිත ඇවිස්සලා. සමාරු කරන වැඩවලින් සමාධිය නැති වෙනවා. ඉතින් ගෙදර වාඩි වෙන්න පුළුවන්. ගෙදර එකට වාඩි වෙලා අවශ්‍ය වෙනකම් ඉන්න ඕනේ නැහැ. පැයක් දෙකක් හොඳට සමාධි සුවයෙන් බලන්න පුළුවන්. කල යුතු වැඩ මොනවද නොකල යුතු වැඩ මොනවද? මිනිස්සු කල යුතු වැඩ තියෙනවා. මිනිස්සු නොකල යුතු වැඩ තියෙනවා. ළමයි කල යුතු වැඩ තියෙනවා. ළමයි නොකල යුතු වැඩ තියෙනවා. ළමා කාලේ කල යුතු වැඩ ටික ළමා කාලේ නොකළොත් ඒ ජීවිතය අසාර්ථකයි. ළමා කාලේ කල යුතු පළවෙනි දේ තමයි ඉඳා කාලේ ඉගෙන ගන්න එක. එක ඇඳුමද තියෙන කමන්න සෝද ඇඳලා ඉගෙන ගනි. ශිල්ප ශාස්ත්‍ර. එහෙම නැති වුණොත් ළමා කාලේ ගෙවුනට පස්සේ සතුට නැති වෙනවා. ඔන්න ළමා කාලේ කරගත්ත දේ කරගත්තේ නැහැ. තරුණ වයස පවුවීගෙන එනකොට තමන්ම තමන්ට දොස් කියන. අද කොච්චරෙම කියනවද? දැනුයි තේරෙන්නේ කියලා. තේරෙනකොට වෙලා පරක්කු වැඩි. වැඩිට ගෞරවයක්. දෙමව්පියෝ පිළිබඳ ආදරයක්. දැන් හිතාගෙන ඉන්නේ ඔක්කොම නිකන් අම්මුණා කියලානේ. දැන් ඉස්සර තිබිච්ච අම්මා තාත්තට තිබිච්ච ගෞරවය ඇත්තටම දැන් නැහැ. හරි දඩබ්බර වෙලා. ඒකේ විපාක Tamanට ලැබෙනවා. ජනසන්දව ජාතකයේදී බුදුහාඳුර කියන්නේ මේ බෝසතාණන් වහන්සේ නාකි වෙලා අඬන්න එපා. අනේ මං තාත්තා කියපු දේ ඇහුවනම් මට මේව වෙන්නේ නැහැ කියලා. අම්මා තාත්තා යමක් කියන්නේ තරුණ කාලේ අපිට ඒගොල්ලෝ අපිට වඩා අත්දැකීම් තියෙන නිසා. ඒව බොවිත අපිට කරදරයක්. ඒ අවවාද අනුශාසනා කරදරයක්. මා වාතයක් කියලා කියන්නේ. මා කරදරයක් හැමතිස්සෙම මොනවාර කියනකොට කියන්නේ මොකටද? පොඩ්ඩක් කන් දෙන්න සුණාත. ආගෙන ඉන්නවා කියන එක මා ඇදිච්ච කමක්. එකට එක කියන එකට මේ කවුරු හරි වැඩිහිටියේ කියනකොට හොඳට කන් දීගෙන ඉන්න ඕන. මොකද්ද මේ කියන්නේ? එතකොට මේ තේරෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඔක්කොම එකපාරට කඩා වැටුනම අපිට පිස්සු වැදෙනවා. ඒ කලකිරෙන්නේ මිනිස්සු.
ජීවිත නැති කර ගන්නවා. දැන් පෞගිය කාලේ මතක ඇතිනේ ව්‍යාපාර පටන් ගත්ත ඔක්කොම දාලා ලොකු බලාපොරොත්තුෙන් ව්‍යාපාරේ ටිකක් දියුණු වෙගෙන ආවා. අන්තිමට තිබිච්ච සල්ලි වලින් නොමග ගියා. සල්ලි වැඩි වෙනකොට මුල මතක රැනේ තරුණයන්ට. කාර් එකෙන් ගිහලා කාර් එක අයිනකින් තියලා කැලණි ගඟට පැනලා මරුණා. දවස් දෙකකට පස්සේ මිනිහ උඩ ඇවිල්ලා තියෙනවා. වෙච්ච දේ. යමක් වැඩියෙන් ලැබෙනකොට මුල අමතක කරන්න හොඳ නෑ. මුල මතක තියාගන්න ඕන. දැන් වඩේම විකුණලා මිනිහෙක් දියුණු වුණා. වෙන ආගමික මිනිසෙක් මන්ද අවුරුදු 30ක් 20ක් 25 30ක් මිනිහා කලේ අර වඩේ අර චූටි චූටි වල තියෙන්නේ. වඩේ විකේ බාර් එක ළඟ. බාර් එක ළඟදී දවල් දෙකට විතර අර කරත්තේ තල්ලු කරගෙන යනවා. දැන් 10 වෙනකොට ගෙදර එනවා. එතකොට දෙකේ ඉඳලා ඉටගෙනනේ. වාඩි වෙන්න බෑනේ. ඒ වාඩි වදින්න ඕනේ, ඉවර වෙන්න ඉවර මිරිස් බදින්න ඕනේ, කරපිංච බදින්න ඕනේ. අර මුරුබ කොලක් බදිනවා. අන්තර සුදු ලුණු ගෙඩිය පිටින් බදිනවා. හොඳ බිස්නස්. එතකොට අපේ පන්සල ළඟට කාර් එකෙන් ඇවිල්ලා කාර් එක දාලා සමහරු යනවා රැට අර පැත්තට වඩේ කන්න. බාර් එක ළඟදී කාර් එක මේ පැත්තෙන් දාලා යන ඒ පාරවේදී පොලිසිය ඉන්නෝනේ. ඉතින් බීලා ඉන්න බෑනේ පොලිසිය ගන්නවනේ. ඉතින් මේ පැත්තෙන් පොලිසිය ගන්නන්නේ ගෙවල් කිට්ටුනේ. අර මිනිහා ජීවිත කාලෙම කරත් තල්ලු කරගෙන ගිහලා වඩේ විකුණලා දැන් මේ මිනිහා කාර් එක යනවා. කාර් එක මීට දාලා පයින් ගිහලා බීපු එක දැන් පයින් යනවා. කොහොමද වැඩි? අර කාර් එකේ යන වඩේ විකුණපු මාමා දැන් ටික වයසයි ළමයින්වත් බන්දලා දීලා මාව දැකලා නතර වුණා. මම ඒවා කොහොමද දැන් ආඳුන්නේ දෙයියන්ගේ පීටෙන් ඉන්නවා. මම ඒවා කරත්තේ කෝ කියලා. කරත්තේ ගෙදර තියෙනවා. මම ඒක පරිස්සම් කරලා තියෙනවා. ඒකේ නෙමෙයි මට්ටමට ආවේ. ඒ කරත්තෙන් තමයි ආඳුන්නේ මේ ජීවිතේ දූලා බන්දලා දුන්නේ කාර් ගත්තේ ඔක්කොම කළේ කරත්තෙන්. ඒක ගේ සාලේ තියලා තියෙනවා. ඔන්න මුල. කාර් එක ආවා කියලා කරත්තේ වික්කන. කාර් එක ආවට කරත්තෙට පයින් ගියොත් ඒ පිරිහි දොරටුවක්. අපි කාටත් මුල මතක තියෙන්න ඕන. ආවේ කොහමද? ඒක නිතර ඔළුවේ තියාගත්ත කෙනෙක්ට වරදින්නේ නැහැ. එයාට අන්න ඒ වගේ කෙනා තමයි කම්පා නැතුව ඉන්නේ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති කිව්වේ. අට ලෝක ධර්මාවම එයා කම්පිත වෙන්නේ නැහැ. අශෝකං අනේ ශෝක නැහැ. අශෝකං කියලා කියන්නේ මංගල සූත්‍රේ. අශෝකං විරජං කේමං කියලා. එයා සැලෙන්නේ නැහැ. කඳුළු බේරන්නේ නැහැ. එයාට කඳුළු උනන්නේ නැහැ. එයා ඇයි සත්‍ය දකින්න කෙනා. අසරුදේ අසරු කොටත් සරුදේ සරු කොටත් දකින්න පුළුවන් නම් ඒ කල්පනාව සංකල්පනාව තියෙනවා නම් එයා බොහොම සෑල්ලුයි. බරපතලව කරට ගන්න අර සමහර ප්‍රශ්න ඔළුවට දාගන්න. තමන්ගේ ප්‍රශ්න නෙවෙයි වෙන කොහෙරවන ප්‍රශ්නයක් අර ඔළුවේ දාගෙන සමහර නලියනවා. සෑල්ලු වෙන්න ඕන. සල්ලවක උත්ති කියන්නේ ඒකටයි. සෑල්ලු දීපවත්මක්. බොහොම සෑල්ලුයි. තම තමන්ගේ වගකීම් තේරුම් ගන්න ඕන. මම අම්මා. අම්මගේ භූමිකාව බුදු පදවියට සමානයි. මම තාත්තා. තාත්තගේ භූමිකාව. අපි ළමයි. ළමයින්ගේ භූමිකාවක් තියෙනවා. ඒකෙන් පිටපැන්නම තමයි ප්‍රශ්න මතුවෙන්නේ. ඒකෙන් පිටපනින්න බෑ. ඇදිච්ච කම කියන්නේ සීලය කියන්නේ සංවර කියන්නේ බුද්ධාගමේ එක එක වචන තියෙනවා. ඒ මේකකින් කියන්නේ එකම දේ. ජීවිතයක් ලස්සන වෙන්නේ මේ වෙන බාහිර ආතෝපන නෙමෙයි අංක එක සිල්වත්කම. සිල්වත්කම කියන්නේ ඇදිච්චකම. ඇඳුමක් ඇඳත් පාරක ගියත් කතාව කළත් සභාවකට ගියත් එහෙනම් අපි බලන්නේ S දෙකකින්.
මේ ලෝකෙම අපි බලන්නේ මේ ඇස් දෙකෙන්. නමුත් දවසකට අපි ඇස් කීයක් බලනවද? දවසකට ඇස් කීයක් අපි දිහා බලනවද? අපි යන්නේ ඇටි කන්නේ ඇටි කතා කරන විලාසේ ඔක්කොම බලනවා අපි දිහා. එතකොට ඒ අයට අපිව පේන ඇටි. සියලු දෙනාගේ ඇස් වලට අපිව එක විදියට පේනවනම් එක විදියටම අපිව පේනවනම් ඔක්කොම අල්ලට. විඤ්ඤෝ කියන්නේ උගත්තු. මා බුද්ධිමතුන් ඒගොල්ලන්ගේ ඇස් දෙකට අපේ පොඩි වුණත් වරද පේනවා. ඒ බඳු අය අපේ වරද පෙන්නලා දෙන්නකොට අපි කිපෙන්න හොඳ නැහැ. අපේ මොකක් හරි අඩුවක් කවුරු හරි කියලා දෙනවනම් නිදීනම්ව පවත්තාරා. එයා මොන වගේද? අපිට නිදානයක් පෙන්වුවා වගේ. මේ බලන මා උගත් මා සිල්වත් චරිතවල සරියුත් ආඳුරු දවසක් වයසයි දැන් සරියුත් ආඳුරු. තිනා කිවිලා. ජේතවනාරාමයේ ඇතුලේ යනවා කුටියට. සිවුර කොනක් බිම ගෑවෙනවා. මේ සිවුර බිම ගෑවෙන්න හොඳ නැහැ. සිවුර බිම ටිකක් වැයි ආණු වයසයිනේ රාතන් වහන්සේලා වැඩි කරන්නේ නැහැ ඕනකමින් කළා නෙමෙයි දැන් ඉතින් මේක උස්ර ගන්නවත් බෑ වයසයි. ඒ වෙනවනේ අපිටත්. සිවුර කොන ටිකක් බිමට ගෑවෙනවා බැලි මළුවේ. අතු ගගා හිටිය සාමණේර පොඩි නමක් අවුරුදු 7යි පුංචි උන්නාන්සේ කෙනෙක්. මේ සරියුත් ආඳුරු කියන්නේ ධර්ම සේනාධිපති. බුදුහාඳුරන්ගේ දකුණු අත වාගේ අය බියාරවල ඉන්නේ දෙපැත්තේ පිළිම දෙකක්. දකුණු පැත්තේ ඉන්නේ සරියුත් ආඳුරු වම් පැත්තේ ඉන්නේ මුගලන් ආඳුරු නිල් පාටට ඉන්නේ ගුටි කාලා. අම්මා තාත්තට කරපු අපරාධ විපාක. මේ ආඳුරු දකුණු ධර්ම සේනාධිපති. පුදුම දැනුමක්. මේ බුද්ධ ශාසනයේ බුදුහාගේ කාලේ ශාසනයේ හිටපු ළමයි වදන අම්මා වාගේ. මේ ගෝලිය වදන ඕනෑම ගෝලයක බුදුහාඳුරු බාර දෙන්නේ සරියුත් ආඳුරට. හොඳට අදලා ගන්නවා. ඊළඟ එක්කන මුගලන් ආඳුරු. මුගලන් ආඳුරු හොඳට ගෝලයව ඉක්මවනවා. සංවර කරනවා. ඒ මුගලන් ආඳුරන තිබුණ පුදුම බලයක්. වක්කලා අත දික් කරනකොට වක්කලා කියන්නේ නමනවා. වක්කලා දික්කලා කියන්නේ දිගහරිනවා. තප්පරයක් කියන්නේ ඒ වෙලාවේ තොට දිව්‍ය ලෝක අපාය ඔක්කොම ගින්නවා. ඒ දිමුතුන් අතර අග්‍රයි. ගින් ඇවිල්ලා ඒ වෙන දේවල් කියනවා. සැප විඳින ඇටිත් කියනවා දුක් විඳින ඇටිත් කියනවා. සැප විඳින්න කරපු පින්කම් ගැනත් කියනවා දුක් විඳින්න කරපු පව්කම් ගැනත් කියනවා. එතකොට මිනිස්සු සැප ගන්න ආසාය මොකද කරන්නේ? අර කියපු පින්කම් කරන්න පටන් ගන්නවා. අර විඳින දුක කිව්වට පස්සේ බය වෙලා ආපෝ අපි ඕක කරන්නේ නැහැ කියලා පවෙන් ගැලවෙනවා. ඒකෙන් තමයි උන්වහන්සේ මැරුවේ. ඉන්දියාවේ ඒ කාලේ වෙනකොට උන්වහන්සේ පිළිබඳ ලොකු වෛරයක් වෙන ආගම්කාරයන්ට ආවා. මෙයා නිසා ඔක්කොම පන්සල් යනවා. මෙයාව මැරුවා නම් ඔක්කොම හරි කියලා තමයි කුමන්ත්‍රණ කළේ. සර් මුගලන් ආඳුරු. දැන් මේ සිවුර බිම ගෑවෙනවා අර පොඩි නම දැක්කා. දැකලා ඉදලා පැත්තකින් තියලා ගිහින් වැඳලා කිව්වේ. ස්වාමීන් වහන්සේ සිවුර ගෑවෙනවා. බැලුවා. ඇත්ත. ඒ නමට පේන්නම එතනම හිටගෙන සිවුර හරියට උස්සලා පොරව ගත්තා. පොරවගෙන අර පොඩි නමට අවුරුදු 7යි. වැඳලා කිව්වා නේ ආයුෂ්මතුන් සහෝදරයා ගොඩක් පිං. මගේ වරද පෙන්නුවට. කොහොමද? වෙනක උඹේ නෝදියා කො මට උපදෙස් දෙන්න ඵලයන් යන්න. එහෙමනේ. අපිට එimhe පොඩි උනාස කෙනෙක් එහෙමනේ කියන්නේ. ඔයා වෙලා බලන්න යනවා. මේ අපේ සිවුර එහෙමනේ කියන්නේ. නතර වුණා. බැලුවා ඇත්ත. නිදානයක් පෙන්නුවා. දැන් අද පුළුවන්ද? අද පන්සලේ ඉන්න උන්වහන්සේලාගේ වරදක් පෙන්නුවත් මොකද කියන්නේ? රෑම නොකිය යනවා. යන්න. ගිහිල්ලා මොකද්ද කියන්නේ? එයා කින්න බෑ. එතකොට ඒ යන පන්සල් වල ආන්දෝගල හිතන්නේ අපි මහා වෛරක්කාරයෝ නරඹක්කාරයෝ නේ. එහෙම නිතර ඒ තැන් වල ඕන විදිහට ඉන්න පුළුවන්. බලන්නේ. ඕන විදිහට ඉන්න පුළුවන්. සිවුර නැතුව ඉන්නත් පුළුවන්. අඳනේ කැපට ගාගෙන ඉන්නත් පුළුවන්.
ක්‍රිකට් ගන්නත් පුළුවන්, කොණ්ඩේ වවන්නත් පුළුවන්, විහාරයට ගියත් එකයි නැතත් එකයි. සති ගණන් කොහරි ගිහලා ගෙවල් වල läගලා ඉඳලා ඉන්නත් පුළුවන්. බලන්නේ. අතහැරලා දානවා නම් හොඳයි. අතහැරලා දානවා නම් හොඳයි. ළමයින්ට නැත් එහෙමනේ. නිතරම උපදේශ දෙනකොට උන්ට ඒගේ අපාය වාගේ. ඔය සමහර ගෙවල් තාත්තයි පුතයි දෙන්නම බොනවා. එකට වාඩි වෙලා. එතකොට අපේ දැන් බොන්නේ නැති තාත්තා ඉන්න ගෙදර ඌට පේන්නේ අර තමයි වීරයා. එයා නිකම් තේරුම් නැති තාත්තා කෙනෙක් කියලා ඔන්න. අර තාත්තා තමයි අගේ කරේ. ඒ තාත්තා පුතා එක්කනේ බොන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ දර්ශනය. මේ ලෝකේ අපි හිතනේව ඔක්කොම වෙන්නේ නැහැ. මොන මොහොතේ මැරිලා වැටෙයිද? මොන මොහොතේ මැරෙයිද? කවුද දන්නේ? අද තත්ත්වය භයානකයි. අද බොහොම භයානක යුගයක අපි කවුරුත් ඉන්නේ. මේක විපත්ති කාල. අවුරුදු 100කට 500කට සැරයක් කොහොම කාලයක් එනවා පාලනයක් වෙන්න ඕනේ ලෝකේ ජනගහනේ. නැත්තම් මේ පොළොවට උස්සන්න බෑ. අධර්මයේ වැඩි. දැන් ඉන්න කුල කුමරියෝ පැලවෙච්ච ගමන් ගෙඩි ඇවිල්ලා. ගස් පැලවෙච්ච ගමන් ගෙඩි ආවොත් මොකද වෙන්නේ? පැලේට බෑ ගෙඩිය උස්සන්න. පැලේ නැමෙනවා පොළොවට. ඒ වාගේ දැන් අධර්මයේ වැඩි. කරන්න තියෙන දූෂිත වැඩ ඔක්කොම කරනවා. තිරිසන්නු කරන්න ඕන වැඩත් අපි කරනවා. සල්ලි වලට නොකරන දෙයක් නෑ දැන්. සල්ලි. ඒ සල්ලි නිසා මොන තරම්නම් නාස්තියක් විනාශයක් ලෝකෙ වෙනවද? මොන ක්‍රමයකින් හරි සල්ලි උපයන්න පුළුවන් නම්. දැන් බලන්න මම කල්පනා කරන දෙයක් සමහර මේ දුප්පත් ගෙවල් හරියමට කණ්ඩ නැහැ. හරියට ඉන්න තැන නැහැ. නමුත් ඒ ගෙවල් වල ළමයින්ගේ අතේ ෆෝන් එක 50000 60000 Apple ෆෝන්. ඒ අම්මා හොයන්නේ නැහැ තාත්තා හොයන්නේ නැහැ කොහෙන්ද මුන්ට මේක හම්බුනේ? කොහෙන්ද ලැබුණේ? රසාවකුත් නැහැ. කොහෙන්ද ලැබෙන්නේ? ඔන්න කල්පනා කරන්න ඕන වැඩක්. අනාචාරේ දුරාචාරේ දැන් පෞගිය දායලුවා ගෑන් ළමයි දෙන්නම අයිස් කියන ඒවා බීලා. කෙල්ලෝ අවුරුදු 16යිලු. ඒ පොලිසිය කෙනා මට කියන ආඳුනේ මමත් තාත්තා කෙනේ මට ළමයි ඉන්නවා. හරි අපරාධයක් ආඳුනේ කියලා ඒ මිනිස්සයාට මා දුකක් මේක දැකලා. ඒ නිසා දර්ශනේ නැති වුණාට පස්සේ අම්මා ඉවරයි තාත්තා ඉවරයි. සියල්ල විනාශ වෙනවා. සල්ලිද මේ ජීවිතේ. ඒ නිසා අපි හැමදාම ප්‍රාර්ථනා කර හිටියයි කියලා ඉෂ්ට වෙන්නේ නැහැ. අපි ඒක කරන්න ඕන හොඳ වැඩ. නරක වැඩට බය වෙන්න ඕන. ලැජ්ජ බය ඇති කර ගන්න ඕන. මැරෙනවා. මරුණාට පස්සේ ආයි ජීවිතයක් තියෙනවා. දැන් මේ ආත්මෙදී අපි මංකොල්ල කාලා ආධාර්මිකව අම්බ කරලා සැප විඳින්න පුළුවන්. ලබන ආත්මෙදී අපි නිකාර අපායට නොවැටි මනුලවට ආවා කියමුකෝ. කොච්චර දුක් විඳින්න ඕනද රුපියල් 1000ක් හොයා ගන්න. ඔය පිටකොටුවට ගින් බලන්නකෝ. මුට්ට ගාන ඇටි කරත් අදින ඇටි. උදේ ඉඳලා සිමෙන්ති අනන ඇටි. සිමෙන්ති අනන්නේ. අර පොඩි ගාන හොයා ගන්න. ඒ නිසා කර්මයට බය වෙන්න ඕන. කම්මං සත්‍යේ විභජති. මේ ලෝකේ බෙදෙල්ලක් තියෙනවා. බෙදලා තියෙන්නේ දෙයියෝ නෙමෙයි. කර්මය. දීර්ඝායුෂ තියෙනවා. අල්පායුෂ තියෙනවා. අපිට පේන්න තියෙනවා. සමහර ඉන්න දීර්ඝ කාලයක 100 පන්නපොයි අපි දැක්කා. අවුරුදු 4න් 5න් මැරිච්ච ළමෙනුත් දැක්කා. ඉපදිච්ච ගමන් මැරිච්ච ළමයි මම දැකලා තියෙනවා. මෙච්චර විතර පෙට්ටියක ළමයෙක්ව තියලා 500 කෝලි දුන්නා කියන්නේ මෙච්චරයි පෙට්ටිය. කකුල් දෙක පන්න නැති වුණා ඒක දැක්කා. කවුද කළේ? කර්මය. බොහොම ලස්සන මිනිස්සුත් ඉන්නවා. බලන්න බය අප්‍රසන්න මිනිස්සුත් ඉන්නවා. සමහරව දැක්කම බය හිතෙනවා. රූප. සමහරව දැක්කම හරියට ආස හිතෙනවා. ඔන්න බලන්න. කිසිම ලෙඩක් නැතුව අවුරුදු 90ක් හිටපු කෙනෙකුත් ඉන්නේ කිසි ලෙඩක් නැහැ. හරි ආඩම්බරෙන් කියන්නේ මම කසාය මිසක ඉස්පිරිතාලේ ගිහිල්ලා නැහැ බේත් විදලා නැහැ.
ඉස්පිරිතාලක බුදියගෙන නෑ එමය කියන්නේ. දැන් ඉන්න අය බලන්නකො කියලා කියන්නේ. සමහරව අනේ උපන්දා ඉඳලා ලිඩි. සල්ලි භාගයක් නෙගියේ බේත් වලට. සමහර හොඳ කුලයක ඉපදෙන. උසස් තැනක. ධනිය තියෙන අම්මා තාත්තා බෝධිසත්වයෝ රටේ පිළිගැනීමක් තියෙන. ඒ නම කිව්වම කවුරුත් ගරු කරන ගෙදරක ඉපදෙනවා. එයාට මොකක්වත් ඕන ඒ ගමේ එයාගේ ගෙදර නම කිව්වත් ඇති. තවත් සමහර වෙනවා ගණිකා වෘත්ති යෙදෙන පාතාලකාරයන්ගේ ගෙවල් වල ඒ ළමයි ලොකෝල ඒ නම කිව්වත් ගුටි කනවා. ඒ නම කිව්වම ලැබෙන්න තියෙන දෙක දෙන්නේ නැහැ. විනාසයි. තවත් සමහර උපතින් හරි දක්ෂයි ඉගෙන ගන්න. තවත් සමහර ඉන්නවා අනේ මැටි මෝඩයි. අම්මත් විදුවල්පති තාත්තත් විදුවල්පති. නමුත් ඉගෙන ගන්න බෑ. දොස් කියන්න බෑ. දොස් කියන්න බෑ කාටවත්. මේක තමයි තමන් කරගත්ත දේ. කම්ම නියාම කියලා කියන්නේ ඒකන නියාම ධර්මයක්. ඒ නිසා තමයි කියන්නේ අනුගාමික නිදාන එකතු කරන්න. අනුව එන ඒවා. යන තැන දීර්ඝායු ලැබෙන පින්කම්. ඒතර අර දීර්ඝායු අනුගාමික නිදානයක්. ලස්සන වෙලා ඉපදෙන්න ඕන පින්කම්. ඒතර යන තැන උපදින ඇඩරුවතු ඉපදෙනවා. බුද්ධිමත් වෙන්න ඕන පින්කම්. මේ ඔක්කොම පිනේ විපාක. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ඒ විතරක්ද මේ ධන දාන්‍ය, යස ඉසුර, නැනනුවන, නිදුක් නිරෝගී භාවය මේවා ඔක්කොම පින අනුගාමික නිදන් කරලා තිබුණොත් තමයි පස්සෙන් එන්නේ. ඡායාව අනපායිනි. දැන් අපේ පොලිස් අධිකාරිතුමා මොකද්ද නිදන් කරලා නැහැ ආයුෂ. හොඳ පවුලක් හම්බුණා. ලස්සන පවුලක් හම්බුණා. දැනුගත් නෝන කෙනෙක් හම්බුණා. හොඳ දූල දෙන්නෙක් හම්බුණා. එක පුතෙක් හම්බුණා. හොඳ රස්සාවක් හම්බුණා. මේ සියල්ල ලස්සනට හම්බුණා. නමුත් බලාපොරොත්තු නොවන වෙලාවකදී මරණය සිද්ධ වුණා. ඇයි? නෝනගේ වරදද නැහැ. දරුවන්ගේ වරදද නැහැ. පොලිසිය වරදද නැහැ. කාගේද වරද? තමන්මයි. මේ ආත්මෙ වැරදි නොකර ඇති. ඒම වෙන්නත් පුළුවන්. මේ ආත්මෙ බෝසත් කෙනෙක් වෙන්න ඇති. නමුත් පෙර ආත්මවල කරපුවා බුදු වුණත් විපාක දුන්නේ. බුදුහාඳුරුත් පසේ බුදු කෙනෙකුට වීලු කළා. ඌට ගෑනු ඉන්නවා කියලා. පින්නපාත යන පසේ බුදු කෙනෙකුට මිනිස්සු කොල්ලෝ එකතු වුණාම දන්නද ඔය කියන්නේ? දැනුත් කියන්නේ ඇස් දෙකට දැක්කවා ගෑරාඳුරන්ට ගෑණියෙක් ඉන්නවා රෝමියෝ කතා වෙන්නේ. උන් බලාගෙන හිටියා වගේ කතා වෙනවා. එදත් ඔය තිබුණා. අන්න ඒම කතාවකට තමයි බුදුහාඳුරන්ට තර චින්චිමානිකාවල කේස් ඇද්දේ. නිකම් වුණා නෙමෙයි. නිකම් වෙනවා නෙමෙයි. තමන් වපුරපු දේවල්. ඇයි නිවන් දැක්කට පස්සේ ආයි විපාක දෙන්න බෑනේ? ආයි ඉපදිල්ලක් නැහැනේ. ඔක්කොම කර්ම ඉවර කරන්න ඕන. ඇයි කර්ම තිබුණා නම් ආයි විපාකයකට දෙන්න බෑ. නිවන විපාක දෙන්නේ නැහැ. නිවන් ගියාට පස්සේ කර්ම විපාක දෙන්නේ නැහැ නිවනේ. එතකොට තියෙනව ඔක්කොම සියලුම කර්ම ඉවර කරන්න ඕන. ඒකනේ නිවන අපි උපමා කරන්න දෙයක් නෑ. එහෙම උපමා කරන්න ඥානයක් කාටවත් නෑ. සාමාන්‍ය කියනවා නම් කපුරු පෙත්තක් පත්තු කළා වගේ. කපුරු පත්තු කළාම අලු නෑ, දැලි නෑ, මොකක් වන්නේ? කිසිම දෙයක් නෑ. ඒතකොට සියල්ල අවෝසි කරලා යන්න ඕන. මොනවද අරගෙන ගියා මෙතන පැවැත්ම තියෙන්න බෑ. ඒකයි බුදුහාඳුරන්ටත් කර්ම විපාක දුන්නා. ඔළුවේ අමාරුවක් ආවා. ඉසේ රුදාවා. කොන්දේ අමාරුවක් ආවා. ඔය විපාක. ඊට පස්සේ වස් කාලයක්ම දාන්නේ නැතුව අස්වැයන්ට දෙන යව වැළඳුවා. යවයි වැළඳුවේ. කොල්ලු තඹ මාස 3ක්. ඒ තානන්දාඳුර කියන්නේ ස්වාමීනි දැන් මේකම කකා වළඳවල ඉන්න බෑනේ. අපි මෙතනින් වෙනකොලට යන්. නෑ ආනන්ද මේක කර්ම විපාක විඳවලම යන්න ඕන.
නැත්තම් ආයි මේක එනවා පස්සේ. විඳෝල යන්. අවශ්‍ය කරලා යන්. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන. අපිට ඔළුවක් තියෙනවා, මොළයක් තියෙනවා. මොළේ පාවිච්චි කරලා යමක් කරන්න කලින් 3 සැරයක් උතර බලන්න ඕන. මේක කරලා පාරේ යන්න පුළුවන්. දැන් අර අම්මයි දුවයි 100ට ගාන්න කලින් ටිකක් කල්පනා කළා නම් නේ? දැන් ඒ දුක නැහැනේ. දැන් පොලිසිය ගිහිලා උසාවි ගිහලා මොක මිනී මරලා මේ අර වයසක මිනිහට ගැහුවා. ඔක සැපද දැන්? නින්දාව ලෝකෙම බැලුවා. ලෝකෙම බනිනවා. ලෝකෙම බනිනවා. ඒ නිසා අපි යමක් කරලා තැවෙන්න හොඳ නැහැ. කරන්න කලින් අපි මේක වැඩේ වැරදි කියලා තේරුම් අරගෙන මිදුණා නම් අන්න ඉද නන්දති තමන්ට බොහොම සතුටක් ඒක. එහෙම නොවුනා නම් ඉද තප්පති තැවෙන්න වෙනවා. ඒ නිසා හැමදාම උදේ අවශ්‍ය කල්පනා කරන්න. මා ලොකු දේවල් හිතන්න එපා. අචින්තිතම්පි භවති. හිතෙන්නේ නැති දේවල් අද වෙන්න පුළුවන්. චින්තිතම්පි විනාශති. හිතපු දේවල් සිදු වෙන්න බැරි වෙනවා. අපි ළමයි ගැන මා ලොකුට හිතුවට අපි හිතේ ඒව ඉෂ්ට වෙන්නේ නැහැ. හිතෙන්නේ නැති එකක් වෙන්න පුළුවන් ලෝකේ. ඒ වෙලාවේ කම්පා නොවි තමන්ගේ සිත තම්බ කියන්නේ සෙලවෙන්නේ නැති මට්ටමට තියාගන්න පුළුවන් නම්. ඒකනේ කියන්නේ මා මොන සුළඟක් ආවත් මා මෙර පර්වත පෙරලන්න බෑනේ. අකම්පිත කියන්නේ ඒකටයි. කම්පා නොවි ශක්තියක් ඇති කරගන්න පුළුවන් නම් එයාගේ දර්ශනය හොඳයි. ඒ බඳු දර්ශනයක් තියෙන කෙනා නිතරම කිට්ටු වෙන්නේ නිවනට. ඇලීම බැඳීම අඩු කරගන්නවා, දුක වේදනාව අඩු කරගන්නවා. සියල්ල ස්වභාව ධර්මයේ දිහා බලනවා. සැලෙන්නේ නැතුව වැනෙන්නේ නැතුව තමන් කළ යුතු වැඩ ටික. මොකද මම මැරෙනවා. මං එක්ක මං කොච්චර ආදරය කරන කෙනෙකුට මං එක්ක ඉඳලා මේ මාත්‍යට කොච්චර ආදරෙ මිනුණායිලා යන්න බෑනේ. යන්න බෑ වලලලා ආවා. එතනින් ඉවරයි. අපිටත් ඔච්චරයි. ඒ නිසා ඉන්නකන් ලැජ්ජ බය ඇති කරගෙන පවට ලැජ්ජයි බයයි ඇති කරගෙන තමන්ගේ භූමිකාව තේරුම් අරගෙන වැඩ කළොත් මෙලවත් ජයගෙන පරලවත් ජයගෙන සසරත් ජයගෙන කෙලසුත් ජයගෙන මාරයත් ජයගෙන බුදුරජාණන් වහන්සේ සපයි 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 කියපු ඒ අමාමා නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් විදර්ශනා කියන්නේ ඇත්ත ඇති සැටියට දකින්න එක. උස්ම රැල්ල බලාගෙන ඉඳලා අන්තිමට වැටෙනවා මේ උස්ම රැල්ලත් ඇතුළට ගියා පිට වුණා. ඇති වුණා ටික වේලාවක් පැවතුණා නැති වුණා. ඔන්න උස්ම රැල්ලට වෙච්චද. ඕක තමයි අන්තිම නිවන. එහෙමනම් ඒ සඳහා බුද්ධිය පාල වේවා. තලපත් පිටිය නොගේගොඩ පදිංචි අපේ බොරැල්ලේ කන්නංගර විද්‍යාලයේ ආචාර්ය අශෝකා කොඩිපිල්ලි මහත්මිය හොඳ ගුරුවරියක් ගුරුතුමියක් ලොකු වැඩක් කරනවා අහිංසක ළමයින්ට. ඒකම දියණියන්ලා දෙන්නත් එකම පුතා. මේ දරුවෝ 3 දෙනා අම්මා එකතු වෙලා මේට වසරකට කලින් මේ කොරෝනා කාලෙමයි. ඉතින් හරියට පින්කම් කරන්න උනේත් නෑ මේ අපේ මේ යන යුගේ. ඉතින් වසරකට පෙර පරලෝක සැප ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත රත්නතිලක මහත්මයාට. ඉතින් එතුමාගේ ජීවිතයත් රටට නිවාඩු නැති රස්සාවනේ පොලිසිය. නිවාඩුවක් නෑ. උදේ යන්න ඕනේ, රැට ආයෙන්න කිව්වම යන්න ඕනේ, ඊටගෙන ඉන්න ඕනේ මාපාර. බැනුම් ආන්න ඕනේ, බත් ටිකවත් කන්න නෑ. පට්ට බැනුන්නේ. බැනුම් ආන එකේ සීමාවක් නෑ. ඇයි ඔක්කොම අනේක හිතන දේවල් වෙන්නේ නෑනේ. හිතන ඒවා වෙන්නේ නෑ. ඉතින් එතුමාගේ මරණය සිද්ධ වුණා. ඒ ආදරණීය ස්වාමියාට අපේ තාත්තට මේ රටට සේවය කරපු පොලිස් නිලධාරි මහත්මයාට ඒ වගේම එව්ජින් රණවීර මෞතුමියට රන්බණ්ඩා රත්නතිලක පියතුමා අමරදාස කොඩිපිලි පියතුමා ඇතුළු ඔය පරම්පරාවල ඔය අපිට නම් පාක් අයක් ලිව්වට ලක්ෂ ගණන් මැරිච්ච අය ඉන්නවා. අපේ ගුරුවරු ඒ මියගිය සෑම දෙනාට සසර සැප නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ රත්නතිලක පොලිස් අධිකාරිතුමාට සංසාරේ අකල් මරණයක් සිදු නොවේවා. අපේම වෙලා අපිත් එක්ක එකතු වෙලා පින් කරගෙන පාරමී පුරාගෙන
ඉක්මනින්ම නිවන් දකින්න ලැබේවා කියලා සාදු කියන්නේ. කරුණා ලොකු ලියන මෑණියන්ටත් පවුලේ සියලු දූ දරුවන් ඇතුළු සැමට සෙත් පතනවා මේ දූල දෙන්නට පුතාට ජීවිතේ වාසනාවන්ත කරගෙන හොඳ දරුවෝ තාත්තගේ නම අම්මගේ නම රැකලා රටට වැඩ ඇති කුල දරුවෝ බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කොරෝනා රෝගී අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම දුර වෙලා සියලුම මිනිස්සු සියලුම සත්තු සුවපත් වේවා. මේ සඳහා වෛද්‍යවරුන්ට ඉක්මනින්ම ප්‍රතිකාර ක්‍රම හොයාගෙන මේ මිනිසුන්ට පීඩ වෙන්න දේව ඇල්ම බැල්ම ඒ වෛද්‍යවරුන්ට ලැබිලා සියලු සත්වයෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ බෞද්ධ නාලිකාවේ විහාරාධිපතින් වහන්සේ දේශකයාණන් වහන්සේ ඇතුළු මේ කලබල කාලේ මේ කරදර තිබුණත් බෞද්ධ නාලිකාවේ වැඩ කරන අපේ තරුණ ළමයි කාර්ය මණ්ඩලය. ඉතින් ඒ අය ලොකු වැඩක් කරනවා. ඉතින් අවුරුදු මං බලාගෙන අවුරුද්දටවත් ගෙදර නොගිය ළමයිනුත් ඉන්නවා. අයි මේ වැඩේ කරගෙන යන්න. ඒ නිසා ඒ තරුණ ළමයින්ට යෝධ ශක්තිය, යෝධ බලය, බුද්ධිය ලැබිලා මේ ලෝකෙට තව තව ධර්මයේ බෙදා දෙන්න ශක්තිය වාසනාව ලැබේවා. මියගිය ඇත්තන්ට දෙවියන්ට ඔබ අප සෑම දෙනාට සසර සැප වේවා, සසර කෙටි වේවා. හොඳ දර්ශනයකින් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා දුක්ඛ සමුදය නිරෝධ මග්ග අවබෝධ කරගෙන අජර අමර නිවන් පිණිස පවතිවා කියලා පින් දෙමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. සමතම අනන්ත බුදු ගුණ බලයෙන් නිරෝගී සුව දීර්ඝායුම ලැබේවා කියලා සාදු